හරි 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔව් iteration ගැන කතා කරනවා. right ඒ කියන්නේ පුනර්කරණය. දැන් අපි මේ වෙනකොට කතා බහ කරලා තියෙනවා sequence ඒ කියන්නේ එකකට පස්සේ එකක් සිද්ධ වෙන ක්‍රියාවලිය අනුක්‍රමණ කියලා අපි කතා කරනවා. ඊළඟට selection වර්ණය කියලා අපි කතා කරනවා if condition එක දාලා. ඒ කියන්නේ මොකක් හෝ කොන්දේසියකට අදාළව එක පැත්තකට යම් එක පාරක් දිගේ තෝරා ගැනීමක් කරලා යන්න පුළුවන් විදිහ. right ඒක අපි විවිධ වර්ග වලින් කතා කරා. ඒ තමයි selection වල යන්න පුළුවන් ක්‍රම. දැන් iteration එකක් නැත්නම් පුනර්කරණයක් කියලා කියන්නේ නැවත නැවතත් සිද්ධ වෙන ක්‍රියාවලියක්. හරියට වාහනයක් round about එකක කීප වතාවක් කරකෙන්න පුළුවන් හා සමානයි. දැන් සාමාන්‍ය අපි iteration එකක් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අපිට කතා කරන්න පුළුවන් එක හොඳ උදාහරණයක් තමයි අපි තේ එකක් පිළියෙල කරනකොට සාමාන්‍යයෙන් තේ එක පිළියෙල කරනකොට අපි inputs විදිහට නේද? සීනි, තේ කොළ, වතුර, ඊළඟට කිරිපිටි කියන ටික අරගත්තා. ඒක අදාළ විදිහට mix කරගත්තා. ඒක කරලා ඉවර වෙලා අපි තේක රසවත්ද කියලා බලන්න. තේකේ රස බලනවා. බලලා තේක රසවත් නැත්නම් නැවත සීනි ටිකක් දාන්න. දාලා ආයිසරයක් දිය කරලා නැවත රසවත්ද කියලා බලන්න. ඒත් මදි නම් තව සීනි ටිකක් දාන්න. ඒත් මේ විදිහට බැලුවොත් ඒක පුනර්කරණ ක්‍රියාවලියක්. නැවත නැවත එකම දේ සිද්ධ කිරීම. right? එතකොට ඔය වගේ ඕගලන්ට පුනර්කරණ ක්‍රියාවලිය සාමාන්‍ය ජීවිතයේදී ගොඩක් දේවල් ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් නේද? ඉස්කෝලේ යන දවස්වල නේද අපි කරන්නේ පුනර්කරණයට අදාළ ක්‍රියාවලියක්. නැගිටිනවා, මූණ හොද ගන්නවා, ලෑස්ති වෙනවා, ඉස්කෝලේට යනවා, ඉගෙන ගන්නවා, ආයෙ යනවා, ඊළඟ දවසේ මේ දේවල් ටිකම ඒ ආකාරයෙන්ම සිද්ධ කරනවා. එතකොට එකම ක්‍රියාවලිය නැවත නැවතත් සිද්ධ වීම තමයි අපි පුනර්කරණයක් කියලා කතා කරන්නේ. iteration එකක් කියලා කතා කරන්නේ. දැන් මේ 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ලොතරැයි ක්‍රීඩාවකට ඇතුළු වීමට පරිශීලකයා වරකට එක බැගින් අංක 5ක් ඇතුළත් කළ යුතුය. එසේ කළ පසු ABC ලොතරැයියට සාදරයෙන් පිළිගනු යන පණිවිඩයක් තිරයේ දිස්වෙනවා. ඒතර ඉහත වැඩසටහනේ ඇල්ගොරිතමය නිරූපණය කිරීමට ගැලීම් සටහනක් හඳුන්වලා කියලා තියෙනවා. මේක මේ ඉංග්‍රීසි version එකේ මට මතක විදිහට පොඩ්ඩක් වෙනස්. ප්‍රශ්න කියන විදිය. අපිට කියන මම මේක පොඩ්ඩක් අරගෙන බලන්න. ඔව් ඒකේ තියෙන welcome to the lottery game කියලා කතාවක් තියෙනවා. right? ඔව්. ඔව් එකම විදිහට තමයි යන්නේ. නමුත් සිංහල එකේ අර ඇවිල්ලා තියෙන වචන ටික හෙඩියෙන් එක ඇවිල්ලා තියෙන සහ මේකේ මේ ඉංග්‍රීසි එකේ පොඩ්ඩක් වැඩිපුර විස්තර වෙලා තියෙනවා. මේක ධන 0.100ක් අතර අගයක් තමයි දෙන්නේ කියන එක. සිංහල ප්‍රශ්නෙත් පොඩ්ඩක් ඕගොල්ලෝ පොතේ අඳිනකොට පොඩි ස්ටාර් එකක් දාලා එතන ඉන්ඩිකේට් කරගන්න සංඛ්‍යාව 0.100ක් අතර සංඛ්‍යාවක් ලබා දෙන ලෙස උපකල්පනය කරයි කියන එක. right? ආදානය කරන ලබන සංඛ්‍යාව 0.100ක් අතර වෙන බව උපකල්පනය කරමු කියලා යන මම අඳිනකොටත් ඒකම ඉන්ඩිකේට් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන එකක් නැහැ. right? මම assumption එක ලියලාම තියන්නම් දැන් නැත්නම් අමතක වෙයි. පරිශීලකයා ආදානය කරනු ලබන සංඛ්‍යාව අගේ කියලා ගමු. අගේ 0.100ක් අතර වෙන බව උපකල්පනය කරයි.
right සිංහල හරිය විතරයි ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ ඉංග්‍රීසි එකේ මේ ප්‍රශ්න කියනවා right හරි දැන් මෙතනදී සිද්ධ වෙන්නේ මේ ප්‍රශ්න කියලා තියෙන්නේ වරකට එක බැගින් දැන් ඔයගොල්ලෝ ඔක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් පැත්තෙන් හිතුවොත් ලොටරි ප්‍රෝග්‍රෑම් එකක එන්ට්‍රි එක ගැන ඔය කියලා තියෙන්නේ right ඒ කියන්නේ අපි ලොටරි ප්‍රෝග්‍රෑම් එකකට රැන්ඩම් අංක පහක් වෙනවා අහඹු විදියට අංක පහක් දෙනවා ඒ අංක පහ දුන්නාන් පස්සේ මේ තරගයට සාදරයෙන් පිළිගනිමු කියලා මැසේජ් එකක් වැටෙනවා පස්සේ ඒක දිනන මේ දේවල් සිද්ධ වෙනවා ඒක එතන ඒ කොටස අපිට අදාළ නැහැ මෙතනදී එන්ට්‍රි වෙන එන්ටර් වෙන එක ගැන තමයි කතා බහ කරලා තියෙන්නේ ඒතකොට පරිශීලකයා මෙතනදී වරකට එක බැගින් තමයි අගයන් ඇතුළත් කරන්නේ එතකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් පැත්තෙන් හිතුවොත් දැන් අපි කම්පියුටර් එක නම් පරිශීලකයා අපේ ඉස්සරහා ඉන්නකොට අපි පරිශීලකයාගෙන් අංකයක් ඉල්ලන්න ඕනේ. පළවෙනි අංකය දෙන්න. ඊට පස්සේ තව අංකයක් දෙන්න කියලා ඉල්ලන්න ඕනේ. ඊට පස්සේ තව අංකයක් දෙන්න කියලා ඉල්ලන්න. ඔය වගේ අංක පහක් ලබා දෙන විදිහට අපි පරිශීලකයාගෙන් ඉල්ලීම කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ 5 වතාවක් පරිශීලකයාගෙන් අංකයක් ලබා ගැනීමක් තමයි අපි කරන්නේ. ඒ කියන්නේ එකම දේ අංකයක් ලබා ගන්නවා කියන ක්‍රියාවලිය වතාවල් 5ක් සිද්ධ වෙනවා. right? දැන් එතකොට ඔන්න ඔය අංකයක් ලබා ගැනීම කියන එක දැන් අපිට පුනර්කරණයක් නැතුව උනත් ලියන්න පුළුවන් නේද? පළවෙනි අංකය ලබා දෙන්න කියලා ඉන්පුට් එකක් ලියනවා. පළවෙනි අංකය ලබා ගන්නවා. දෙවෙනි අංකය ලබා දෙන්න කියලා ඉන්පුට් එකක් ලියනවා. දෙවෙනි අංකය ලබා ගන්නවා. මේ විදිහට අංක 5කට ඉල්ලන්න පුළුවන්. දැන් ඕක හිතන්නකො අංක 100ක් ලබා ගන්න තිබ්බ තැනක් කියලා. එතකොට ඒක පේලි 100ක් විදිහට එකේ ඉඳලා 100ට ලියනවට වඩා පුනර්කරණයකින් ඒක 100 වතාවක් ලියන්නේ නැතුව පේලි 3-4කින් අර 100 වතාවම අපිට ඉන්ඩිකේට් කරන්න පුළුවන්. ඒකයි අපි පුනර්කරණ භාවිතා කරන්නේ. කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේදී උනත් නැවත සිද්ධ වෙන දේවල් ප්‍රෝග්‍රෑම් එකේ අර එකකට පසු එකක් සිද්ධ වෙන විදිහට ලියන්නේ නැතුව පුනර්කරණයකින් පුළුවන් එකම ක්‍රියාව නම් සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාවලිය පුනර්කරණ ව්‍යුහයක් පාවිච්චි කරලා කොච්චර ප්‍රමාණයක් සිද්ධ වෙනවද කියන එක බොහොම කෙටියෙන් ලියලා ඉවර කරන්න. එතකොට අපේ එකක් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කැපැසිටි එක අඩු වෙනවා. ප්‍රෝග්‍රෑම් එක බරින් අඩු ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. ඊළඟට ප්‍රෝග්‍රෑම් එක එෆිෂන්ට් වෙනවා. කාර්යක්ෂම වෙනවා. right? එතකොට ඔය දෙක භාවිතා කරගන්න තමයි අපි පුනර්කරණ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී අපි මේක පුනර්කරණයක් භාවිතා කරලා ලියන්න try කරනවා. right? හරි. එතකොට මේකේ පුනර්කරණයේ කිව්වම මම කියව නැවත සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. එතකොට මුලින්ම අපි සිද්ධිය තේරුම් ගන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා පරිශීලකයාගෙන් අංක 5ක් අරගන්න ඕනේ. අංක 5 අරගත්තයින් පස්සේ ලොතරැයි ක්‍රීඩාවට සාදරයෙන් පිළිගනිමු කියලා මෙසේජ් එකක් වැටෙන්න ඕනේ. අංක 5 ලබා දුන්නායින් පස්සේ මෙසේජ් එක වැටුණා ඉවර වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක. right? හරි. එතකොට ඕක ලියන්න පටන් ගන්නකොට සාමාන්‍ය විදිහටම අපි ස්ටාර්ට් එකකින් පටන් ගන්න ඕනේ. right? ආරම්භය start right ඊළඟට අපි මේක සාමාන්‍ය විදිහට හිතුවොත් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වුණාම පරිශීලකයාගෙන් අංකයක් තමයි අපි ඉල්ලන්න ඕනේ. right? ඒ නිසා අපිට ආදානයක් අර කියන්න පුළුවන්. අගයක් ලබා ගන්න. right? Enter a number. right? එතකොට පරිශීලකයාගෙන් අගයක් ලබා ගත්තයින් පස්සේ අපිට තියෙන්නේ දැන් අගයන් 5ක් ඉල්ල ගන්න නියමනාව තියෙන්නේ. ඉසුරු මේ අපි 10 වෙනි ප්‍රශ්නේ කතා කරන්න පටන් ගත්ත විතරයි. මේ තාම අයිටරේෂන් කතා කරන්න පටන් ගත්ත විතරයි. right? එතකොට අපි අගයක් ලබා ගත්තා, ආරම්භ කරා අගයක් ලබා ගත්තා. දැන් අපේ උවමනාව තියෙන්නේ අගයන් 5ක්.
වතාවල් 5කදී ලබා ගන්න. right? එතකොට අපි අගයක් ලබා ගත්තා. ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඊළඟට ඊළඟ අගයනේ ලබා ගන්න ඕනේ. එතකොට අපිට ඇත්තටම කරන්න තියෙන්නේ මෙතනින් පස්සේ නැවත වතාවක් ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේ දේම සිද්ධ කරන්න තියෙන්නේ. එක අගයක් ලබා ගත්තා. ඊට නැවත වතාවක් යනවා තව අගයක් ලබා ගත්තා. නැවත වතාවක් යනවා තව අගයක් ලබා ගත්තා. නැවත වතාවක් යනවා තව අගයක් ලබා ගත්තා. අපි සරලව හිතලා බැලුවොත් අපිට ඕක තමයි කරන්න තියෙන්නේ. right? දැන් අපි මේ ක්‍රියාවලිය මේ අගයක් ලබා ගන්න ක්‍රියාවලිය මේ විදිහට ඇඳලා ඉවර කරොත් මොකද්ද අපිට එන ගැටලුව? හිතලා කියන්න බලන්න උත්තරයක් දෙන්න බලන්න. අපිට අගයන් 5ක් ලබා ගන්නයි උවමනාව තියෙන්නේ. අපි මේ ෆ්ලෝ chart එක මෙහෙම ඇඳලා 5 කවුන්ට් කරගන්න ඕනේ සර්. නැත්තම් හැමදෙස්සෙම මොක දිගින් දිගට වෙවි තියෙන්නේ. 5ක් කවුන්ට් කරගන්න ඕනේ. හරි. එහෙනම් ඊළඟට ගැටලුව එනවා කොහොමද 5ක් කවුන්ට් කරගන්නේ කියන එක. right? හරි. ඔන්න මම දැන් අර ෆ්ලෝ එක මැපුවා. දැන් මේ ෆ්ලෝ එක තිබුණා නම් වැඩේ අවුල් වෙනවා. එහෙනම් 5ක් කවුන්ට් කරගන්න ඕනේ. 5ක් කවුන්ට් කරගන්න අපි ප්‍රෝග්‍රෑමින් වලදී දැන් 5ක් කවුන්ට් කරගන්නවා කියන එක සාමාන්‍ය විදිහට අපි 5ක් කවුන්ට් කරන්න කිව්වොත් නේද? මිනිස්සෙක් කියලා මේක හිතුවොත් ඔයා කරන්නේ එකක් දුන්නම 1යි කියලා මතක තියාගන්නවා. ඉලක්කම් දෙකක් දුන්නම 2යි කියලා මතක තියාගන්නවා. 3ක් දුන්නම 3යි කියලා මතක තියාගන්නවා. ඒකව මතක තියාගන්නවා. right? දැන් කම්පියුටර් එකට ඔක මතක තියාගන්න බැහැනේ. කම්පියුටර් එක මතක තියාගන්න ක්‍රමය තමයි variable එකකට යම්කිසි අගයක් දාලා තියා ගැනීමෙන්. right? එතකොට variable එකකට අගයක් දාලා තියාගන්නකොට ඒ variable එක වතාවෙන් වතාවට වෙනස් වෙනවා නම් දැන් මොකද මේකේ අගයක් ලැබෙන හැම අවස්ථාවකම variable එකේ අගය වෙනස් වෙන්න ඕනේ. එක අගයක් දුන්නම variable එකේ අගය 1යි. ඔන්න එතකොට එකක් කියලා කම්පියුටර් එකට මතක තියාගන්න පුළුවන්. තව අගයක් දුන්නම variable එකේ අගය 2 වෙන්න ඕනේ. right? තව අගයක් දුන්නම variable එකේ අගය 3 වෙන්න ඕනේ. ඔන්න ඔය ක්‍රියාවලිය අපිට පෙන්නලා දෙන්න පුළුවන්. මම මේ count එක මතක තියාගන්න variable එක c කියලා සලකනවා. ඒක මට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ සමීකරණයකින්. right? ඒතකොට මේක ක්‍රියාවලියක්. මේක සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක මම කියන්නම්. මේ c සමානයි c එකතු කිරීම 1 කියලා කියන්නේ මෙන්න මේ c කියලා කියන්නේ එයාට කලින් මම මෙයාට කියන මේ c කියලා කියන්නේ c හි දැනට පවතින අගය. මේ මොහොතේ පවතින අගය. මේ වම් අත පැත්තේ c එක කියලා කියන්නේ c හි අගය එකකින් වැඩි කළ විට වැඩි කරනවා කියලා කියන්නේ එයාගේ අගය එකකින් ඉහළ දමා ගන්නවා right? එකකින් ඉහළ දැමුව විට කියලා මම ගන්නවා. ඒක වැඩි කරනවා ගුණ කරනවා කියන අයිඩියා එක ඔයගලන්ට එන්න පුළුවන්. එකකින් ඉහළ දැමුව විට අගය. එතකොට මේ එකකින් ඉහළ යනවා කියන එක කොහොමද ඉන්ඩිකේට් වෙන්නේ? මෙතන එක කියලා තියෙන නිසා. ඒ කියන්නේ c ට යම්කිසි අගයක් දැන් තියනවද? එයාට එකක් එකතු කරලා ඒක නැවත c ට ගන්න. එතකොට c ගේ අගය 1 නම් එකට ඊළඟ අගය දුන්නා ඊපස්සේ එකක් එකතු කරා c ගේ අගය 2 කරා. ඔන්න ඉලක්කම් දෙකක් ඉවරයි. තව ඉලක්කමක් ගන්නවා c ට තව එකක් එකතු කරනවා. එතකොට c ගේ අගය 3 වෙනවා. c ට තව එකක් එකතු කරනවා c ගේ අගය 4 වෙනවා. ඒ කියන්නේ ඔන්න ඉලක්කම් 4ක් අරගත්තා කියන්නේ. right? හරි. දැන් මේ ක්‍රියාවලියත් එක්ක අපි කවුන්ට් කරගන්න එක කරනවා. ඊට පස්සේ මම මේක හිමනම් මෙතනට ගෙනල්ලා සම්බන්ධ කරනවා.
දැන් මේක හරිද? ආරම්භ කරා අගයක් ලබා ගත්තා C ගේ අගය එකකින් වැඩි කරා. දැන් මම කව ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ අර හැමදේම අපිට පොඩිම තැන ඉඳලා කියලා දෙන්න ඕන තැන. එතකොට ආරම්භ කරා ඔන්න අගයක් ලබා ගත්තා අපි කියමු 10යි කියලා. C ගේ අගය එකකින් වැඩි කරනවා. එතකොට C ගේ දැනට පවතින අගය මොකද්ද? ඒක අපි දෙන්න ඕනේ ඉතින් පටන් ගන්නකොටම. අන්න හරි. එහෙම නැති වුණා නම් මොකද වෙන්නේ? C ගේ දැනට පවතින අගය ප්‍රෝග්‍රෑම් එක දන්නේ නැහැ. දැන් අපේ හිතේ තියෙනවා C ගේ අගය 0යි කියලා. එක අගයක් දුන්නම 1යි කියන එක අපි දැනටම හිතින් කැල්කියුලේට් කරලා ඉවරයි. එතකොට අපි හිතනවා C ගේ අගය 0යි 0ට එකක් එකතු කරනවා. එතකොට C 1 වෙනවා. හැබැයි ඒක දන්නේ අපේ හිතනේ. ඒක නිසා ඒක අපේ හිතේ තියෙන විදිහට මේකත් එක්ක වැඩ කරන්න බෑ. ප්‍රෝග්‍රෑම් එකට කියලා තියෙන්න ඕනේ C ට එකක් එකතු කරන්න කියනවා නම් මුල්ම අවස්ථාවේදී C ට අගයක් තියෙන්න ඕනේ නේද? අගයක් නැත්නම් එකක් එකතු කරන්න බෑනේ යාට. C ට අගයක් ගැන කියලා නැත්නම් එකක් එකතු කරන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ ස්ටාර්ට් එකෙන් පස්සේ මෙතනට එන ෆ්ලෝ එක වැරදි. නේද? එතනට ආවොත් C ට අගයක් නිරූපණය කරන්න බැරි වෙනවනේ. බැරි වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ මෙතනටම අගේ දැමිය යුතුයි කියලා කියන්නේ ඇයි කියන එක මම ෆ්ලෝ chart එක ඇඳම ඔයගලන්ට පෙන්නනවා නම් ඒ ඔයගලන්ට තේරුම් යයි. අපි සාමාන්‍යයෙන් ඉනිෂියලයිස් කරනකොට අපි කියනවා මූලික අගයන් දෙනවට ඉනිෂියලයිස් කරනවා කියලා. ඉනිෂියලයිස් කරන එක කරන්නේ ස්ටාර්ට් එකට පස්සේ ඔය මේ C සමානයි C එකතු කිරීම එක ආකාරයේ සමීකරණ වලට තියෙන මූලික අගයන් ටික ලබා දීම සිද්ධ කරනවා. ඉනිෂියලයිස් කිරීම සිද්ධ කරනවා. එතකොට මම ආරම්භ වුණායින් පස්සේ කියනවා එක process එකක් C ගේ අගය සමානයි 0යි ආරම්භ කරනකොට. right? ඔන්න ඊට පස්සේ මම කියනවා right දැන් අගයක් ලබා ගන්න. right? එතකොට ඔන්න C ගේ අගය 0යි අගයක් ලබා ගත්තා. C වල අගය එකකින් වැඩි කරා. ඔන්න දැන් C 1 වුණා. එක අගයක් ලබා ගත්තම C 1 වුණා. ඊට පස්සේ අපි කරන්නේ නැවත මෙයාව මේ ෆ්ලෝ එකට සම්බන්ධ කරනවා. දෙවෙනි අගය දෙනවා. C වල අගය එකකින් වැඩි කරනවා. 2. තුන්වෙනි අගය ලබා ගන්නවා. C වල අගය එකකින් වැඩි කරනවා. 3. හතරවෙනි අගය ලබා ගන්නවා. C වල අගය එකකින් වැඩි කරනවා. 4යි. පස්වෙනි අගය ලබා ගන්නවා. C වල අගය එකකින් වැඩි කරනවා. 5යි. ඊළඟට ආයි මෙයා මේ දැන් ඇඳලා තියෙන ෆ්ලෝ එකේ හැටියට බැලුවොත් ආයි ඇවිල්ලා අගයක් ඉල්ලන එක තමයි කරන්නේ. නේද? ඒ කියන්නේ මේ අගයන් 5ක් ලබා ගත්තම නතර වෙන්න ඕනේ කියන එක මේ තියෙන විදිහෙන් අපිට තේරෙන්නේ නැහැ. මේ නිරූපණය වෙන්නේ නැහැ. එතකොට අගයන් 5ක් අරගත්තම තමයි නතර වෙන්න ඕනේ. 5කට කලින් නතර විය යුතු නැහැ. එතකොට ඒක කන්ඩිෂන් එකක් ආකාරයේ කොන්දේසියක් ආකාරයේ. හේතුව ඇයි? එයාගේ කොන්දේසිය තමයි 5ක් ගන්නකම් මේ වැඩේ කරන්නේ. 5ක් අරගෙන නම් නතර වෙන්න. අපි 5ක් අරගත්තා කියන එක ඉන්ඩිකේට් කරගන්නේ කොහොමද? ඔව් කියන්න බලන්න. 5ක් අරගත්තා කියන එක අපි ඉන්ඩිකේට් කරගන්නේ කොහොමද? C ගේ කවුන්ට් එක 5යි කියලා තියෙනවා. අන්න රයිට්. C ගේ කවුන්ට් එක 5යි කියලා ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි නිතරම චෙක් කරා නම් හරි C ගේ කවුන්ට් එක 5ද? 5 නම් නතර කරන්න පුළුවන්. 5ට වඩා අඩු නම් මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඒතර ආ කන්ඩිෂන් එක ලියන විදිහ අර මම කලින් කිව්වා වගේ කන්ඩිෂන් එක විවිධ විදිහට ලියන්න පුළුවන්. දැන් මම මෙතනදී කන්ඩිෂන් එකක් අරගන්නවා. අරගන්න කන්ඩිෂන් එක තමයි C සමානයි මම හැඩය ඇඳලා ඉන්නම්.
මම මෙතන අරගන්න කන්ඩිෂන් එක c කුඩායි හෝ සමානයි 5 ද. ඕක තමයි මගේ කන්ඩිෂන් එක. right එතකොට මෙයාගේ ears පැත්තෙන් කන්ඩිෂන් එකේ තියෙන ears එක පැත්තෙන් මම එයාව iteration එකට කනෙක්ට් කරනවා. නැවත කැරකෙන නැවත කරන පැත්තට කනෙක්ට් කරනවා. මොකද c ගේ අගය 5ට අඩු නම් අපි අගයක් ලබා ගන්න ඕනේ. c ගේ අගය 5ට සමාන වුණොත් c ගේ අගය 5ට සමාන වුණොත් අපි අගයක් ලබා ගත යුතුද නැද්ද? ඔව් ළමයි c ගේ අගය 5ට සමාන වුණොත් අපි තව අගයක් ලබා ගත යුතුද නැද්ද? ඕනේ නෑනේ. ඒ කියන්නේ මෙතන 5ට සමානයි එක තිබ්බොත් වැඩේ වරදිනවා. මොකද c ගේ අගය 5ට සමානයි කියන වෙලාවෙත් අපි yes එහෙමත් නැත්නම් ඔව් කියන පාරේ තිබ්බොත් ආයිසරයක් ගිහිල්ලා 6 වෙනි අගයකුත් ලබා ගන්නවා. එහෙනම් මෙතන සමානයි කියන එක එන්න අවශ්‍ය නැහැ. right තව ටිකකින් මැකෙයි. මම දැන් මැකුවා යාව. right ඒ කියන්නේ c ගේ අගය 5ට අඩු වෙලා තියෙන තාක්කල් අපි අගයක් ලබා ගන්නවා c ගේ අගය 1කින් වැඩි කරනවා. අගයක් ලබා ගන්නවා c ගේ අගය 1කින් වැඩි කරනවා. c ගේ අගය 5ට වඩා කුඩා නොවෙනකොට ඒ කියන්නේ 5ට සමාන හෝ විශාල වෙන්න ඕනේ. එහෙම වුණාම අපි මේ ප්‍රෝග්‍රෑම් එක end කරන්න ඕනේ. අවසන් කරන්න ඕනේ. right එහෙනම් මෙතන end එක තියන්න පුළුවන්. right දැන් අපේ වැඩේ හරි විදියට සිද්ධ වෙනවද? c ගේ අගය 0යි අගයක් ලබා ගන්නවා. හිතන්නකෝ 10 දුන්නා කියලා. 10 දුන්නා එක අගයයි. c ගේ අගය 1යි. c ගේ අගය 5ට අඩුයිද? ඔව්. ආයිසරයක් යනවා. අගයක් ලබා ගන්නවා. 20 දෙනවා. c ගේ අගය 1කින් වැඩි කරනවා. c ගේ අගය 2යි. 5ට අඩුයිද c? ඔව්. නැවත වතාවක් යනවා. අගයක් ලබා ගන්නවා. 30 හම්බ වෙනවා. c ගේ අගය 1කින් වැඩි කරනවා. c 3යි. c ගේ අගය 5ට අඩුයිද? ඔව්. නැවත යනවා 4 වෙනි අගය දෙනවා. c ගේ අගය 1කින් වැඩි කරනවා. c 4යි. c ගේ අගය 5ට අඩුයිද? ඔව්. නැවත එනවා අගයක් ලබා ගන්නවා. ඒ කියන්නේ 5 වෙනි අගය. c ගේ අගය 1කින් වැඩි කරනවා 5යි. දැන් බලනවා c ගේ අගය 5ට වඩා අඩුද? නැහැ. 5ට සමානයි. ඒ කියන්නේ c ගේ අගය 5ට අඩුද කියන උත්තරේට හම්බෙන ප්‍රශ්නට හම්බෙන උත්තරේ තමයි නැත කියන එක. නෝ වුණා නම් n පැත්තට යනවා. n එක පාටම n කරලා හරියනවද? ප්‍රශ්නට අදාළව. ප්‍රශ්නට අදාළව අහුවොත් එක පාටම n දෙකට ගිහින් හරියනවද? ප්‍රශ්න කියවලා කියන්න බලන්න මට. අර මැසේජ් එක පෙන්වන්නත් ඕනේ. මැසේජ් එක පෙන්වන්න ඕනේ. මැසේජ් එක පෙන්වන්න කියලා තියෙන්නේ නම්බර්ස් 5 අරගෙන ඉවරුණයින් පස්සේ නේද? එහෙනම් මේ නම්බර්ස් 5 අරගෙන ඉවර වෙනවා කියලා කියන්නේ මේ අයිටරේට් වෙන කොටසෙන් පුනර්කරණය වෙන කොටසෙන් එළියට එන්න ඕනේ. මොකද පුනර්කරණය වෙනවා කියලා කියන්නේ අංක 5 ලබා ගැනීම කියන ක්‍රියාවලියයි සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතනින් එළියට ආවම ඔව් දෙව්හාන් ලොටරි ගේම් එක කියලා තියෙන එකක් තමයි. right මෙතනින් එළියට ආවම ඔයා අර මැසේජ් එක පෙන්නන්න ඕනේ welcome to the lottery game. සිංහල එකේ නම් තියෙන්නේ ABC ලොතරැයියට සාදරයෙන් පිළිගනිමු කියලා නේද? ඔව් මෙතෙන් ABC ලොතරැයියට සාදරයෙන් පිළිගනිමු කියලා සිංහල එකේ තියෙන්නේ. ඉංග්‍රීසි එකේ තියෙන්නේ welcome to the lottery game කියලා. right ඒක කෙසේ හෝ ඒක output එකක්. මේකෙන් උනේ display welcome to the lottery game. සිංහල එකේ තියෙන්නේ ABC ලොතරැයියට
ආදරයෙන් පිළිගනිමු පෙන්වන්න. ඔව් දෙව්හන් මේ ඇඳලා තියෙන 10 වෙනි ගාන එක තමයි පුතේ. right 10 වෙනි ගානේ කියලා තියෙන දෙව්හන් අංක 5ක් අරගන්න. ඒ අංක 5 අරගත්තයින් පස්සේ welcome to the lottery game කියලා මැසේජ් එකක් පෙන්නලා ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කියලා. එතකොට අංක 5ක් ලබා ගන්න එක වතාවකට එක බැගින් අංක අරගන්න කියලා තියෙනවා. එතකොට අගයක් ලබා ගන්නවා කියන ක්‍රියාවලිය අපි පස් වතාවක් කරන නිසා ඒක අපි පුනර්කරණයක් විදිහට iteration එකක් විදිහට හඳුනාගත්තා. ඒක තමයි අපි මේ iteration එකක් විදිහට පෙන්නලා තියෙන්නේ. ඔය කැරකෙන view එකක් තියෙන්නේ මේ ටිකේ. right ඊට පස්සේ එතනින් එළියට ආවම අපි output එකක් දෙනවා welcome to the lottery game කියලා. right මේක clearද? අපිට මෙතනින් පුළුවන් අවසානයේ කියලා අරගන්න. හරි මට පොඩ්ඩක් කියන්න මේක පැහැදිලිද නැවත පැහැදිලි කරන්න ඕනේද මොකක්ද තත්ත්වය කියලා. මේ තමයි iteration එකක් සිද්ධ වෙන විදිහ. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ c සමානයි c එකතු කිරීම එක වගේ දේවල් එනකොට අපි c වල අගය මුලින් ඉනිෂියලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ පුනර්කරණය වෙන්නේ මොකක්ද කියන එක ගැන අයිඩියා එකක් අපි අරගන්න ඕනේ. ඊළඟට ඔයගලන්ගේ මේ පුනර්කරණ කොන්දේසිය හරියට හැන්ඩල් කරගන්න ඕනේ. මේ කොන්දේසියක් පුනර්කරණයක්ද නැද්ද කියන එක අඳුන ගන්න පුළුවන් එකක් තමයි මේ වගේ iteration එකකට මේ කොන්දේසිය උදව් වෙනකොට. දැන් කොන්දේසි දෙකක් වෙන වෙලාවක ඔයගලන්ට iteration එක අඳුන ගන්න එක සමහර වෙලාවට පොඩ්ඩක් අවුල් වෙනවා. මොකද මේ අපි ඉස්සරහට කතා කරනවා nested structures ගැන. ඒ කියන්නේ පුනර්කරණයක් ඇතුලේ සිලෙක්ෂන් එකක් iteration එක ඇතුලේ සිලෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. සිලෙක්ෂන් එක ඇතුලේ iteration එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා ගැන කතා කරනවා. එහෙම තිබුණම අපිට හරියට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ සිලෙක්ෂන් එක කවුද iteration එක කවුද කියලා. ඒ වගේ අවස්ථාවලදී අපිට iterate කරන්නේ මොන condition එකද කියන එක අඳුන ගන්න පුළුවන් වෙන්නේ iteration එකෙන් පිටපයින්න උදව් කරන්නේ කවුද කියලා අඳුන ගැනීම. දැන් මේ iteration එකෙන් එළියට එන්න උදව් කරන කොන්දේසියක් තියෙනවනේ. අන්නේ කොන්දේසිය තියෙන diamond shape එක තමයි iterative condition එක වෙන්නේ. right selection condition එකකට iteration එකෙන් පිටපයින් උදව් කරන්න බෑ. right සාමාන්‍ය තත්ත්වයට යටතේ ඒක විශේෂ තත්ත්වයට යටතේ ආවම පුළුවන් කමක් ලැබෙන තැනක් තියෙනවා. නමුත් සාමාන්‍ය තත්ත්වයට යටතේ එමේ දෙයට පයින්න දෙන්න බෑ. හරි පැහැදිලිද? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මට වැඩි. ළමයි right හරි එහෙනම් මේක ඇඳගමු. මේක ඇඳගෙන 11 වෙනි ප්‍රශ්නේ try කරන්න පටන් ගන්න. right එතකොට 6:14යි වෙලාව. ඔක ඇඳගන්න 11 වෙනි ප්‍රශ්නේ මම අඳින්න පටන් ගන්නවා 6:20ට. right දැන් මේ iteration condition එක ඕගලන්ට ගැලපෙන තැනක place කරන්න පුළුවන්. එහෙම ගැටුවක් නැහැ. right
හරි. තව වෙලාව ඕනෙද? අඳින්න පටන් ගන්නද? ඔව් ළමයි. එහෙනම් අඳින්න පටන් ගමු right? එකොළොස්වෙනි ප්‍රශ්නේ පරිශීලකයා ශුන්‍ය හෝ ඍණාගයක් ඇතුළත් කරන තුරු ඔහු විසින් වරකට එක බැගින් ආදානය කරනු ලබන ධන සංඛ්‍යාවල එකතුව ගණනය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. right? ඒ කියන්නේ බිඳුව හරි ඍණාගයක් හරි දෙනකම් එයා ලබා දෙන සංඛ්‍යාවල එකතුව ලබා ගන්න. right. එතකොට ඔතනදී අපි ඔලුවට අරගන්න ඕන දේ තමයි නිරන්තරයෙන් සිද්ධ කරන්න වෙන ක්‍රියාවලිය තමයි එකතු කරන එක. අංකයක් දෙනවා ඒක බිඳුව හෝ ඍණාගයක් නෙවෙයි නම් අපි එකතු කරනවා. එතකොට මේ කියන ක්‍රියාවලිය කියන්නේ අංකයක් ලබා දෙනවා කියන ක්‍රියාවලිය බිඳුව හෝ ඍණාගයක් ඇතුළත් කරනකම් දෙනාගයන් ටික එකතුව ලබා ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මැනුවලි කරන්න කිව්වොත් මොකද කරන්නේ? ඔයගොල්ලෝ කොලයක් ළඟ තියාගෙන දෙන අංක ලියා ගන්නවා නේද? පළවෙනියට දෙනවා 1. ඊළඟට දෙනවා 2. ඒතර 1 කියන්නේ බිඳුව නෙවෙයි. ඒක නිසා එකතුව 1යි. ඊළඟට 2 දුන්නාම 2 කියන්නේ බිඳුව හෝ ඍණාගයක් නෙවෙයි. ඒක නිසා 1යි 2යි එකතු වුණාම 3යි. ඊට පස්සේ දෙනවා 3. 3 කියලා කියන්නේ ඍණාගයක් හෝ බිඳුව නෙවෙයි. 3යි 3යි එකතු වුණාම එකතුව 6යි. ඊළඟට තව වර්ගයක් දෙනවා 4 ඍණාගයක් හෝ බිඳුව නෙවෙයි 6යි 4යි එකතු වුණාම 10යි. දැන් ඕක ඕගලන්ට කොලයක අංක ටික වෙනම ලියාගෙන දෙන අංක ටික වෙනම ලියාගෙන පස්සේ එකතු කරන්න පුළුවන්. හැබැයි කම්පියුටර් එකට ඒ වැඩේ කරන්න බෑ. කම්පියුටර් එකකට ඒ වැඩේ කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක ඇඩ්වාන්ස් පැත්තට ගියාම අපි ඇරේස් කියන පැත්ත ගැන කතා කරන්න ගියොත් අපිට ඇරේ එකක් කියලා කියන්නේ එක අගයකට වඩා වැඩිපුර සංඛ්‍යා ගණනක් මතක තියාගන්න පුළුවන් වේරියබල් ටයිප් එකක්. එතකොට ඒ ඇරේ එකට දාන අගයන් ටික ඔක්කොම අරගෙන පස්සේ ඇරේ එකේ තියෙන අගයන් එකතු කරන්න කියන්න පුළුවන්. right? alright. දෙවහන් ඉන්න මම එතනට එන්නම්. right? එතකොට කම්පියුටර් එකේදී කරන්න වෙන්නේ කම්පියුටර් එකේ තියෙන ඔප්ෂන් එක තමයි සාමාන්‍ය අවස්ථාවකදී එයාට ඒ මොහොතේ දෙන අගය ඒ මොහොතේ තියෙන එකතුවට එකතු කරගන්න. right? ඒ කියන්නේ අපි මේක ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරලා අගයක් ලබා ගන්නවා. right? එතකොට ඒක ආදානයක්. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි මේ ලබාගත් අගය එකතුවට සෙට් කරගන්න ඕනේ නේද? ඒතර මම එකතුව අරගත්තොත් total එක කියලා total සමානයි total plus value. දැනට තියෙන total එකට දෙනාගේ එකතු කරලා ඒක අලුත් total එක බවට පත් කරන්න ඕනේ.
සිංහලෙන් ලියනවා නම් එකතුව සමානයි එකතු කිරීම අගය. දැන් මේ වැඩේ කරන්න නම් අර අපි කලින් 100ක පාවිච්චි කරනකොට කරා වගේ එකතුවට ඉනිෂියල් අගයක් තියෙන්න ඕන. නේද? ඉසුරු ධනද ඍණද කියලා බලන්න යන්න එපා. මොකද අපිට ධන වුණත් ඍණ වුණත් එකතුවමනේ ඉසුරු. ඒ කියන්නේ මෙතනදී කියලා නැහැනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මුලින් ධනයක දීලා sorry ඉසුරු ඔයා කියන කතාව හරි. ධනද ඍණද කියලා බලන්න ඕනේ. මම මේ සාමාන්‍ය සිද්ධ වෙන ක්‍රියාවලිය මේ කරගෙන යන්නේ. right? තාම අර ටෝටල් එක ඉනිෂියලයිස් කරලත් නැහැ. right? එතකොට ඉසුරු කියපු කතාව හරි. ධනද ඍණද කියලා බලන්න ඕනේ. right? දැන් සාමාන්‍ය විදිහට වෙන්නේ අගයක් ලබා ගත්ත ටෝටල් එකට වැලියු එක එකතු කරා ඊට පස්සේ අපිට මේක පුනර්කරණය කරන්න වෙනවා. නැවත අගයක් ලබා ගන්නවා ටෝටල් එකට එකතු කරනවා. නැවත අගයක් ලබා ගන්නවා ටෝටල් එකට එකතු කරනවා. right? හැබැයි අපි මේ ක්‍රියාවලිය කරන්න නම් ටෝටල් එකට මේ අගය එකතු කරගන්න නම් ඉසුරු කිව්වා වගේ මේ දීපු අගය ධනද ඍණද කියලා බලා ගන්න ඕනේ. හේතුව තමයි අගය ධනාගයක්ද එහෙම නෙවෙයිද කියන එක මත ටෝටල් කිරීමට ඉෆෙක්ට් එකක් වෙනවා. මොකද ප්‍රශ්නේ කියලා තියෙන්නේ අගයක් ලබා ගන්න ඒකේ කියලා තියෙන්නේ ඍණ හෝ බිඳුව කියන අගයන් ලබා දෙන තුරු ටෝටල් එක අරගන්න කියලා. ඒක නිසා අපි ලබා ගන්න අගය අපිට චෙක් කරගන්න වෙනවා. එහෙමනම් මෙන්න මේ ෆ්ලෝ එක මෙතන තියෙන එක ගැලපෙන්නේ නැහැ. right? කියන්නේ අගයක් ලබා ගත්තයින් පස්සේ අපිට සිද්ධ වෙනවා මෙයාව චෙක් කරන්න. කොහොමද චෙක් කරන්නේ? වැලියු එක කුඩාද කියලා බලනවා. sorry වැලියු එක විශාලද කියලා බලනවා බිඳුවට වඩා. කුඩා පැත්තට යන්නත් පුළුවන් no එක පැත්ත අරගෙන මම මේක yes පැත්තට අරගන්නේ. ඒ නිසා අගය විශාලයි බිඳුවද කියලා අපි ප්‍රශ්නය අහනවා. ඒක එහෙමනම් අපි මොකද කරන්නේ? ටෝටල් එකට මේ කියලා අගය එකතු කරනවා. right සහන් මම බලන්න. right? එහෙම එකතු කරලා ඊට පස්සේ අපි කරන්න ඕන දේ මොකද්ද? නැවත අගයක් ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. නේද? ඒ කියන්නේ මට ලේසි මේ ඊතලයේ මෙතනින් මෙතනට ඉන්න ළමයි right? මට ලේසි මේ ෆ්ලෝ එක මෙතනින් මෙතනට කනෙක්ට් කරන්න. right? එතකොට අගයක් ලබා ගන්නවා බිඳුවට විශාලද කියලා බලනවා ටෝටල් එකට එකතු කරනවා නැවත අගයක් ලබා ගැනීම සිද්ධ කරනවා. එතකොට බිඳුවට වඩා අඩු අගයක් බිඳුව හෝ ඊට වඩා අඩු අගයක් වෙනකම්. એટલે බිඳුවට විශාල අගයක් තියෙනකම් එකතු කිරීම කරනවා. බිඳුවට වඩා අඩු අගයක් දීපු ගමන් මොකද අපි කරන්න ඕනේ? ඒ කියන්නේ මෙයා නැත කියලා ආවොත් මම ප්‍රතිදානය කරන්න ඕනේ එකතුව. ඒ කරලා මට පුළුවන් එන්ඩ් කරන්න.
දැන් මෙතන තව පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි අපි මේ total කියන කෙනාව initialize කරලා නැහැ. මුලදී හඳුන්වලා දීලා නැහැ. එතකොට මුලදිම total එකට value එක එකතු කරගන්නාම total එකේ අගය මොකක්ද කියන එක ගැන ගැටලුවක් එනවා. ඒක නිසා start කරයින් පස්සේ total සමානයි බිඳුව කියලා අගයක් ලබා දිය යුතු වෙනවා. right. එතකොට එයාව සම්බන්ධ වෙනවා මෙතනට. ඒ සම්බන්ධ වෙලා ඊට පස්සේ මගේ flow එක යන්නේ මෙතනින් පහළට. මේක ඔයගොල්ලෝ එකක් යට එකක් ලියාගත්තට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අගය චෙක් කරනවා, ධන නම් එකතු කරනවා, නැවත අගයක් ලබා ගන්නවා, ධන නම් එකතු කරනවා, ඍණ වෙච්ච ගමන් එකතුව ප්‍රතිදානය කරනවා අවසාන වෙනවා. හරි. පැහැදිලිද? දෙව්හාන් මට පුතේ ඔයා අහන එක තේරෙන්නේ නැහැ. බිඳුව අවුට්පුට් කරන එකට එකක් අඳින්න ඕනේ නැද්ද කියන්නේ මේ total සමානයි බිඳුව කියලා තියෙන එකට අදාළවද? average එක අදින්න තියනවද? නෑ average කී ළඟේ කෙනෙක් දාලා තියෙන්නේ. දොළොස් වෙනි එකේ නේද පුතේ ඒක තියෙන්නේ? ඔව් දිල්හාන් දෙව්හාන් මේ බිඳුව හෝ ඍණාගයක් කියන එක පුතේ මේ කන්ඩිෂන් එකෙන් ක්ලියර් වෙනවනේ. බිඳුවට වඩා විශාලයි කියලා කියන්නේ නැත පැත්තට යනකොට නෑ කියන්නේ බිඳුවට වඩා විශාල නෑ කියලා කියන්නේ මොකක්ද? එක්ක බිඳුව එක්ක ඍණාගයක් කියන එක. දෙකම ඕකේනේ. තේරුණාද දෙව්හාන්? right දෙව්හාන් අර කලින් බිඳුව ඉනිෂියලයිස් කරපු එක ගැන මගෙන් අහලා තිබ්බා ඒක ක්ලියර්ද? හරි මේ එතන දෙව්හාන් අපි කතා කරන්නේ right මේක දැන් අඩුපාඩු තියෙන අය හදාගන්න. දෙව්හාන් කලින් එක ලියාගත්තනේ. එතන දෙව්හාන් C බිඳුවයි කියලා දාන්න හේතුව තමයි C වලට බිඳුව කියන එක අපි මුලදී කිව්වේ නැති වුණොත් පළවෙනිම ඉන්පුට් එක පළවෙනිම අංකයක් දුන්නම C ගේ අගය එකකින් වැඩි කරන්න කියනවනේ. C ට තියෙන අගයට එකක් එකතු කරන්න කියනවා. එතකොට මුල්ම අවස්ථාවේදී C ට අගයක් නැහැනේ. C බිඳුව කියන කෑල්ල නොතිබුණා නම් එකක් එකතු කරන්න C ට අගයක් නැහැ. ඒක නිසා අපි මුලදී C ට අගයක් දීලා තමයි ඇවිල්ලා C ගේ අගය එකින් එක වැඩි කරගෙන යන්න කියලා කියන්නේ. C ට බිඳුව නොදුන්නා නම් ප්‍රෝග්‍රෑම් එකේ error එකක් එනවා. C කියන කෙනාට අගයක් නැහැ. ඒක නිසා එයා එකකින් වැඩි කරාම කීයද කියන්න අපිට තේරෙන්නේ නැහැ. මොකද C කියන්නේ බිඳුවද 1ද 10ද කීයද කියන දන්නේ නැහැ. ඒක නිසා. තේරුණාද දෙව්හාන්? right hari harshini hari no problem.
right සහන් ඔව් සහන් උත්තරේ හරි කලින් එකට right 12 try කරන්න 12 මේ වගේමයි ඒ කියන්නේ ඇත්තටම 12 කියලා කියන්නේ 10 11 කියන දෙකේම තියෙන කොටස් එකතු වෙලා හැදිච්ච එකක්. ඒතර ඔයගොල්ලෝ මේ දෙකම අධ්‍යයනය කරලා 12 කරගන්න පුළුවන්. right මම විනාඩි 5ක් දෙන්නම්. 6:35යි 6:40 වෙනකොට මම අඳින්න ගන්නවා.
right අඳිමු 12 වෙනි එකේ කියලා තියෙන්නේ ධන හා ඍණාකයක් බිඳුව හෝ ඍණාකයක් දෙනකම් ලබා දෙන අගයන් වල එකතුව අරගෙන ඒ එකතුව සහ සාමාන්‍ය අගය කියන්නේ දීපු අගයන් දෙක දැන් එතකොට 10යි 20යි දීලා බිඳුව දුන්නොත් එකතුව 30යි සාමාන්‍ය අගය 15යි කියලා අවුට්පුට් වෙන්න ඕනේ 10යි 20යි 30යි කියලා දීලා බිඳුව දුන්නොත් එකතුව 60යි සාමාන්‍ය අගය 20යි කියලා අවුට්පුට් වෙන්නත් ඕනේ රයිට් ඒ කියන්නේ අපිට ඔතනදී දේවල් දෙකක් සිද්ධ කරගන්න වෙනවා. එකක් තමයි දෙන අගයන් ටික එකතු කරගන්න වෙනවා. ඒ වගේම දෙන අගයන් ටික කවුන්ට් කරගන්න වෙනවා. ඒ කියන්නේ කවුන්ටර් එකයි ටෝටල් එකයි දෙකම එනවා කියන්නේ. right? දැන් කවුන්ට් එක 10 වෙනි ප්‍රශ්නේ කරා. ටෝටල් කරන එක 11 වෙනි ප්‍රශ්නේ කරා. නිසා 12 ඔයගලන්ට ලේසියෙන් ඇඳ ගන්න පුළුවන්. මම මෙතන අඳින්නම් කියලා. right? start කරන්න පුළුවන්. මම මේක ඉංග්‍රීසි වලින් ලියාගෙන යනවා. C සමානයි බිඳුව දෙන්න ඕනේ total සමානයි බිඳුව දෙන්න ඕනේ මට ඉස්සරහදී මේක ඕන වෙනවා ඊට පස්සේ වැලියු එකක් අරගන්න ඕනේ right ඊට පස්සේ අපි ඒ අගේ චෙක් කරගන්න ඕනේ right තත්පරයකින් ළමයි බෝඩ් එක ඕකේ වෙනකම් right මෙතනදී අහන්න පුළුවන් ප්‍රශ්නේ is value larger than 0 question එක ඒක yes නම් දේවල් දෙකක් කියනවා කරන්න total equal total plus value කරන්න ඕනේ වගේම තමයි c equals c plus 1 කරන්නත් ඕනේ. c equals c plus 1 තියෙන්නේ අංක ටික ගණන් කරගන්න. total equals total plus 1 තියෙන්නේ එකතුව ගණනය කරගන්න. ඊළඟට මෙයා කනෙක්ට් වෙන්න ඕනේ. මෙන්න මෙතන. right ඊළඟට no කිව්වොත් ඒ කියන්නේ iteration එක ඉවර වෙනවා බිඳුව හෝ ඊට වඩා අඩු වගයක් ලබා දීම සිද්ධ කරොත් අපි total එක display කරන්න ඕනේ ඊළඟට average එක display කරන්න ඕනේ පිළිවෙලක් නැහැ කොහොම හරි අපි average එක ගණනය කිරීමත් මේක ඇතුලේ කරගන්න ඕනේ ඒ කියන්නේ no path එකේ average එක ගණනය කිරීම කරන්නේ no path එකේ iteration එකේ අපිට average එක ගණනය කරලා තේරුමක් නැහැ ඒකට අපි එක එකතුවෙන් එක එකතුවට අපිට average එක ගණනය කරන්න ඕනේ නැහැ average එක හදා ගන්න ඕනේ එක වතාවක් දේවල් ටික ඉවරුණා right ඒක නිසා අපිට average calculate කරන එක මෙතන කරන්න පුළුවන් avg equal total divide by c දැන් අපි ගාව ಜಾති දෙකම තියෙනවා total එකක් තියෙනවා average එකක් තියෙනවා අපිට එකම output එකේ ලියන්න පුළුවන් display total
display avg. ඊට පස්සේ අපිට පුළුවන් end කරන්න. right, තේරුණාද? හරි. එහෙනම් 12 ඉවරය. 13 කරන්න පටන් ගන්න. විනාඩි 5ක් වෙනවා ඒකට. 6:48යි 6:53ට මම 13 අදින්න පටන් ගන්නවා. 13 ඇඳලා ඉවරයි ඉන්නවනම් ෆොටෝ එකක් එවන්න. එවනම් 14ට යන්න. රිද්ම පොසිටිව් නම්බර්ස් වල තමයි පුතේ ඇවරේජ් එක ගන්න ඕනේ. එතකොට දැන් ඔයා මේ කවුන්ට් කරගන්නේ c සමානයි c එකතු කිරීම 1 කියලා කවුන්ට් වෙන්නේ පොසිටිව් නම්බර්ස් ටික විතරනේ පුතේ. මොකද දැන් අයිටරේෂන් එකේ ටෝටල් එක වෙන්නේ කවුන්ට් කියන්නේ අයිටරේෂන් එක සිද්ධ වෙන්නේ ඉන්පුට් කරන වැලියු එක පොසිටිව් නම් විතරයි. ඒකනේ අපි කන්ඩිෂන් එකෙන් බලන්නේ බිඳුවට වඩා විශාලද කියලා. විශාල නම් තමයි එකතුව අරගන්නේ සහ කවුන්ට් එක අරගන්නේ. එතකොට බිඳුව හෝ ඍණාගයක් ලබා දෙන අනිත් හැම අගයක්ම ධනාගයක්. right, මුල්ම අවස්ථාවේදී බිඳුව දුන්නොත් අයිටරේෂන් එක සිද්ධ වෙන්නේ නැහැ. ඇවරේජ් එකත් බිඳුවයි ටෝටල් එකත් බිඳුවයි කියලා එනවා. එක අගයක් දීලා බිඳුව දුන්නොත් හිතන්නකෝ 10 දුන්නා කියලා 10 දුන්නම ටෝටල් එක 10 වෙනවා, කවුන්ට් එක 1 වෙනවා. ඊට පස්සේ බිඳුව දුන්නොත් ඒතර ටෝටල් එක 10යි, ඇවරේජ් එකත් 10යි. 10 එකෙන් බෙදුවම 10යි. එතකොට ඔයා බිඳුව දෙනකන් බිඳුව හෝ ඍණාගයක් දෙනකන් ටෝටල් වෙනවා කවුන්ට් කරගන්නවා කීයක් දුන්නද කියලා. එතකොට පුතේ ධනාගයන් ටික තමයි කවුන්ට් වෙන්නේ. පොසිටිව් වැලියුස් ටික තමයි කවුන්ට් වෙන්නේ. තේරුණා?
ඉවරද ළමයි? All right, try කරන්න. Come on. හරිද ළමයි? තාම try කරන්න අය ඉන්නවද? බලමු සහන්. එහෙම කරන්න අමාරුයි සහන්. මොකද ඒක කියලා තියෙන්නේ බිඳුවේ ඉඳලා දීලා තියෙන නම්බර එක වෙනකම් හොයන්න කියලානේ. එතකොට සහන් ඔයාගේ සමීකරණයට අදාළව ඔයා කියන්නේ x එකක් එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න කියලා. ඒක හරියන්නේ නැහැ නේද? අපි උදාහරණයක් විදිහට 3 කියලා දුන්නොත් එක එකතු කිරීම දෙක එකතු කිරීම 3. ඒතර 6 කියලා උත්තරේ එන්න ඕනේ.
ඔයාගෙන් උත්තරේ 6 කියලා එන්නේ නැහැ. right අපි අඳිමු මම අඳින්නම් ඕක ටිකක් challenging එක කියන්නේ figure out කරගන්න පුළුවන් right okay හරි පොඩකින් ඔව් ඒක හැමතැනටම හරිද සහන් 1 2 3 4 4 10යි ඔව් කියන්නේ අර ශ්‍රේණියක එකතු වෙනවා වගේ නේද ඔව් ඒකත් හොඳ අප්‍රෝච් එකක් දැන් මම උතනදී බලාපොරොත්තු වෙන්නේ අයිටරේෂන් එකකින් එතකොට හරි ඔයා දැන් මම එහෙම අයිටරේෂන් කියලා නැහැනේ එතකොට ඔයාට උත්තරය අරගන්න පුළුවන් මොහොම no problem හරි හොඳයි සහ මේ පැත්තෙන් හිතපු එක හොඳයි right ඔව් දෙව්හන් මොකද්ද දෙන්නේ කියලා අපි දන්නේ නැහැ පුතේ ඒ දෙන එකේදී අපි ඒ කියන්නේ දෙන ඕනම සංඛ්‍යාවකට එයා 5 කියලා දුන්නොත් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 5 ඒ ටික එකතුව ගන්න ඕනේ. ඊළඟට 10 දුන්නොත් 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 එකතු කිරීම 10 වෙනකම් ගන්නත් ඕනේ. right? සහන් ඔයාගේ විදිහට යන්න පුළුවන්. right? ඒක තියෙන එතකොට සමාන්තර ශ්‍රේණියක පදවල එකතුව අරගන්න සමීකරණයනේ. ඔව් ගැටලුවක් නැහැ. හැබැයි iteration එකක් පාවිච්චි කරන්න කිව්වොත් එතනදී ඔයා හිර වෙනවා. right දැන් මම අර මේ iterations වලට අදාළව දීලා තියෙන නිසා මම iteration එකකින් කරනවා බලන්න කට්ටිය ඕකේද කියන එක right හරි මේක කරලා අපි session එක end කරමු මම start එකක් ගන්නවා right අරගෙන ඊළඟට මම කරන්නේ value එකක් ඉල්ල ගන්න එක right enter a value right දැන් ඊළඟට මම කරන්න ඕනේ බිඳුවේ ඉඳලා value එක ගාවට වෙනකන් එකතු කරන එක එතකොට මට උවමනා වෙනවා variable එකක් බිඳුවේ ඉඳලා පරිශීලකයා දීපු අගය දක්වා වැඩි වෙන ආකාරයේ variable එක. right? මොකද බිඳුවේ ඉඳලා පරිශීලකයා 5 දුන්නා නම් බිඳුවේ ඉඳලා 1 වෙනවා. ඊට පස්සේ 1 2 වෙනවා ඒ දෙක එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ 2 3 වෙනවා ඒ දෙක එකතු වෙන්න ඕනේ. 3 4 වෙනවා ඊට පස්සේ 4 එකතු වෙන්න ඕනේ. 4 5 වෙනවා ඊට පස්සේ 5 එකතු වෙන්න ඕනේ. total එකට ඊට පස්සේ ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ අගයක් එකින් එකට ඉහළ දාන්න මට පුළුවන් c සමානයි c එකතු කිරීම 1 කියන process එක අරගන්න. right එතකොට මගේ අගය උතනින් එකින් එක එකතු වැඩි වෙනවා. ඒතර මේ වැඩි වෙන හැම අවස්ථාවකදීම මම එයාව එකතු කරනවා total එකට. tot equals tot plus c. right එතකොට start කරා පරිශීලකයන්ගෙන් අගයක් අරගත්තා c වල අගය එකකින් වැඩි කරා ඒ කියන්නේ c ට initial value එකක් අපි දීලා තියෙන්න ඕනේ මෙතනදී c
c සමානයි බිඳුව කියලා මම පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මෙතනට යන්නේ. ඒත් c වලගේ එකකින් වැඩි කරා c 1 වෙනවා. ටෝටල් එක දෙන්නත් එපා නේද? ටෝටල් එකත් බිඳුවයි. right c වලගේ එකකින් වැඩි කරා ටෝටල් එකට 1 එකතු කරා. ඒතකොට c පළවෙනි අවස්ථාවේදී 1යි ටෝටල් එකට 1ක් එකතු වෙනවා. බිඳුවට 1ක් එකතු වෙනවා. ඊට පස්සේ මගේ සිද්ධ වෙන්න ඕන දේ තමයි මෙහෙම කරකිලායි මෙතනට යන එක. c වලගේ එකකින් වැඩි වෙනවා 2යි. ටෝටල් එක මේ අවස්ථාවේදී 1යි 1ට 2 එකතු වෙනවා 3යි. ආයෙ කරකිලා යනවා c වලගේ එකකින් වැඩි කරනවා c 3යි. ටෝටල් එකට 3 එකතු වෙනවා. ආයෙ c වලගේ වැඩි කරනවා c 4යි. ටෝටල් එකට 4 එකතු කරනවා. ඔහොම එකතු කරන් යන එක අපි නතර කරන්න ඕනේ කොතනද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ පරිශීලකයේ අගයක් දුන්නම බිඳුවේ සිට ඒ අගය දක්වා ඇවිල්ලා දක්වා වෙනකන් එකතු කරන්න. එහෙනම් මගේ c කියන කෙනා බිඳුවේ ඉඳලා පරිශීලකයා දීපු අගය දක්වා වැඩි වෙනකම් මේ පුනර්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මගේ කන්ඩිෂන් එක වෙන්න ඕනේ නිතරම කන්ඩිෂන් එක වෙන්න ඕනේ c ව එකකින් වැඩි කරාම c වල අගය එන්ටර් කරපු වැලියු එකට අඩු හෝ සමාන වෙන්න ඕනේ. මොකද සමාන වුණාමත් එයාව එකතු කරගන්න ඕනේ. right? ඒ කියන්නේ c වල අගයට එකක් එකතු කරලා චෙක් කරලා බලන්න ඕනේ. පරිශීලකයා දීපු අගයට අඩුද සමානද? අඩු නම් ඒ ටෝටල් එකට එකතු කරන්න ඕනේ. සමාන නම් තාමත් ටෝටල් එකට එකතු කරන්න ඕනේ. අගයට වඩා වැඩි වෙච්ච ගමන් තමයි ටෝටල් එකට එකතු කරලා නතර කරන්න ඕනේ. ලොජික් එක තේරුණාද? ඕක එක ක්‍රමයක් අයිටරේෂන් එක සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ලොජික් එක තේරුණාද? මම අහන්න ඕන ප්‍රශ්නේ is c less than or equal value? පහ දුන්නා නම් පහට වඩා අඩු හෝ සමානද? ඒක yes නම් මෙයා ගාවට එන්න ඕන. ඒ ඇවිල්ලා මෙතනින් නැවත මෙතනට එන්න පුළුවන්. c වලගේ එකකින් වැඩි කරනවා නැවත බලනවා වැලියු එක එකටද කියලා. මෙතනදී වැලියු එක නිරන්තරයෙන් අපි අරගන්නේ නැහැ. අපි එක සැරේයි වැලියු එක ඉල්ලන්නේ. එක සැරයක් ඉල්ල ගන්නවා වැලියු එක ඉල්ලගෙන බිඳුවේ ඉඳලා ඒ දක්වා තියෙන අගයන් ටික එකතු කරනවා. වැඩේ පැහැදිලිද ළමයි? කන්ෆර්ම් කරන්න. මෙයා no වුණාම අපිට කියන්න පුළුවන් output tot. ඊට පස්සේ පුළුවන් end කරන්න. ළමයි තේරුණාද? right දැන් මේ විදිහේ එක එක දේවල් ඔයගලන්ට දෙන්න පුළුවන්. දැන් මට කොන්ක්‍රීට් කරලා කියන්න බෑ මෙන්න මේ ටික තමයි ඔයගලන්ගෙන් අහන්නේ කියලා. right මෙතනින් අපි කරන්නේ මේ logically හිතන්න පුළුවන් එක ප්‍රැක්ටිස් කරන එක. right පොඩක් මට කන්ෆර්ම් කරන්න වැඩේ ඔළුවට ගියාද නැද්ද කියන එක.
ළමයි මම ඇහෙනව නේද? ඔව්. ඉසුරු ටිකක් චැලෙන්ජින් තමයි ලොජික් එක. මොකද අපි පොඩ්ඩක් චිත්‍රයක් හදා ගන්න ඕනේ මොන විදිහටද මේක වෙන්නේ කියන එක. හැබැයි එතන අපි ටිකක් අචීව් කරගන්න වෙනවා. right දැන් ඔය ඉස්සරහට තියෙන අර දෙකේ ගුණාකාර ගන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක චුට්ටක් කොහොම හිතන්න ඕනේ කොහොමද දෙකේ ගුණාකාර මම පෙන්නන්නේ කියලා. right හරි. එතකොට ඔය අයිටරේෂන් වල තියෙන දේවල් ටිකක් දිගින් දිගට කරන්ද අපි අදට සෙෂන් එක මෙතනින් නතර කරමු. මේ ෆ්ලෝ chart අඳින එකේ ප්‍රධානම අරමුණ එකක් ලොජික් එක ඔළුවට දාගන්න එක, අනිත් එක MCQ වලට ඔයගලන්ට මේ චිත්‍රය දැකලා හුරු වෙන්න ඕනේ. මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක. මොකද ඔයගලන්ගේ ප්‍රයිමරි ටාගට් එක වෙන්න ඕනේ MCQ එකේ තියෙන ප්‍රශ්න 12 ගොඩ දා ගැනීම. ඒකෙන් ප්‍රශ්න 3-4ක් වෙන්නේ මෙයාගෙන්. ඉදිරි ටික එන්නේ Python syntax වලින්. දෙවෙනි පේපර් එකේ තියෙන ප්‍රශ්නේ කරනවාද නැද්ද කියන එක ඒක ඕගොල්ලෝ සතු කාර්යයක්. ඒ ප්‍රශ්නේ චැලෙන්ජින් පැහැදිලිවම. right මොකද ලොජික් එකක් හිතා ගන්න තියෙන්නේ. අපි කලින් දැකලා නැති අහලා නැති ප්‍රශ්නයක් තමයි එතනට එන්නේ. right හැබැයි ලොජික් එක ෆිගර් අවුට් කරගත්තොත් අර ගේට්ස් ගාන වගේ 15න් 15ම ගන්න පුළුවන් ගානක්. හැබැයි ගැස්සුනොත් ගේට්ස් ගාන වගේම තමයි. ගැස් වෙන තැන සිට වර්ධිනවා. right හරි. එතකොට ඕක ඇඳගෙන ලීව් වුණාට කමක් නැහැ. ඊළඟ දවසේ අපි ඉතිරි ගණන් තුනක් තියෙනවා අයිටරේෂන් වලට අදාළව ටිකක්. දැන් ඒව ගෙදරදී try කරනවා නම් අයිටරේෂන් පැත්තෙන් try කරන්න. right පොඩ්ඩක් නිකන් නේද චුට්ටක් ඔලුවට වද දෙන්න. එච්චරයි වමනා වෙන්නේ. right ඒකලා try කරන්න. එතකොට ඒ තුනත් එක්ක ලබන සතියේ සූඩෝ කෝඩ් පටන් ගන්නවා. right මේ සූඩෝ කෝඩ් අපිට මේ තරම් වෙලාවක් යන්නේ ඉවර කරගන්න මේ. මොකද දැන් අපිට flow chart එක හුරුයි සහ අපේ flow chart එක අපි ගාව තියෙනවනේ. දැන් එතකොට එතනම අපිට සූඩෝ කෝඩ් එක ලියන්න තියෙන්නේ flow chart එක දිහා බලාගෙන. ඒක හරි ලේසි. හිතලා සූඩෝ කෝඩ් එකක් ලියන්න කිව්වොත් මේ flow chart එක අන්ද වගේ අපිට චුට්ටක් හිතන්න වෙනවා. හැබැයි flow chart එක දීලා සූඩෝ කෝඩ් එක ලියන්න කිව්වොත් බොහොම ලේසියෙන් සූඩෝ කෝඩ් එක ලියන්න පුළුවන්. right ඒක ලියලා ඊට පස්සේ Python syntax ටික පටන් අරගමු. right හරි එහෙනම් ගිහිල්ලා එන්න මම අතට මෙතනින් ක්ලාස් එක නතර කරනවා. right thank you very much. පරිස්සමින් ඉන්න ළමයි. මේ කාලේ ඉච්චර හොඳ කාලයක් නෙවෙයි. right හරි good night හැමෝටම. thank you very much.